ආයුබෝවන් සියලු දෙනාටම ස්මාර්ට් විත් කොමර්ස් YouTube channel එකට අදත් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ යටතේ ව්‍යාපාර සංවිධානය ගැන කතා කරා. නමුත් වීඩියෝ දික් වෙන නිසා මම සම්පූර්ණ පාඩමම යටතේ කතා කරේ නැහැ. තව කොටසක් වෙනම වීඩියෝ එකකින් අරන් එනවායි කියලා මම නැවැත්තුවා මේ වීඩියෝ එක. අද කතා කරන්න යන්නේ මේ නවත්තපු තැන ඉඳලා ඉදිරියට අදාළ කොටස. යටතේ අපි කේවල ස්වාමි ව්‍යාපාර කතා කරා, හවුල් ව්‍යාපාර කතා කරා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ සමාගම් ගැනයි. සංස්ථාපිත සමාගම්. සංස්ථාපිත සමාගමක් කියන්නේ මොකක්ද? සංස්ථාපිත සමාගමක් කියන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද නීතිමය පුද්ගල භාවයක් හිමි කොටස් නිකුත් කිරීම හරහා ව්‍යාපාරයට අවශ්‍ය කරන ප්‍රාග්ධනය සපයා ගන්නා අයිතිකරුවන්ගේ වගකීම, කියන්නේ කොටස් හිමියන්ගේ වගකීම සීමිත වූ ව්‍යාපාර සංවිධාන විශේෂයක් තමයි අපි සංස්ථාපිත සමාගම් කියලා හඳුන්වන්නේ. එතකොට මේ සංස්ථාපිත නැත්නම් සංස්ථාපනය කියන වචනේ තේරුම තමයි ලියාපදිංචි කිරීම හරහා නීතිමය පුද්ගල භාවයක් හිමිවීම. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලදී. කියන්නේ ලියාපදිංචි කිරීම මත නීතිමය පුද්ගල භාවයක් හිමි වෙනවායි කියන එක. හරිනේ? හරි. තවදුරටත් ඉස්සරහට යන්න කලින් මේ සංස්ථාපිත සමාගම් වර්ග කිහිපයක් තියෙනවා. මේ වර්ග ගැන පොඩි අවබෝධයක් අරගෙන අපි ඉස්සරහට යමු. ඔව්. කිව්වා වගේම සමාගම් ප්‍රධාන කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්, බෙදන්න පුළුවන්. ඒ තමයි සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම් හා ඇපයින් සීමිත සමාගම් යනාදී වශයෙන්. දැනට මේ බෙදීම ඔළුවට ගන්න, පස්සේ මේ වගේ අර්ථය මොකක්ද කියලා දෙන්නම්. සීමා සහිත, සීමා රහිත, ඇපයින් සීමිත. හරිනේ? ඒ තමයි සමාගම් ප්‍රධාන කොටස් තුන. මේ සීමා සහිත සමාගම් නැවත ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. සීමා සහිත පොදු සමාගම්, සීමා සහිත පෞද්ගලික සමාගම් හා සීමා සහිත අක්වරල සමාගම්. ඔය තුනිනුත් අපි වැඩිපුරම කතා කරන්නේ සීමා සහිත පොදු සමාගම් හා සීමා සහිත පෞද්ගලික සමාගම් ගැන. තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් සීමා සහිත පොදු සමාගම් නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ලයිස්තුගත වූ සමාගම් හා ලයිස්තුගත නොවු සමාගම් වශයෙන්. ලයිස්තුගත ඒ කියන්නේ නිල ලයිස්තුගත, ලයිස්තුගත නොවු, නිල ලයිස්තුගත නොවු. මේකේ අර්ථය තමයි ලයිස්තුගත කියන්නේ කොටස් වෙළඳ පොලේ මේ සමාගම ලියාපදිංචි වෙලයි තියෙන්නේ. ලයිස්තුගත නොවු. එහෙමත් නැත්නම් නිල ලයිස්තුගත නොවු කියන්නේ මේ සමාගම කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වෙලා නැහැ කියන දේ. හරිනේ? මේ තමයි වර්ගීකරණය. මේ ගැන සරල අවබෝධයක් තියාගන්න. හරි, අපි සමාගම් ගැන තවදුරටත් සලකා බලන්නයි යන්නේ. සමාගම් ගත්තාම සමාගමක අයිතිකරුවන් වෙන්නේ කොටස් හිමියන්. කොටස් හිමියන් කියන්නේ සමාගමක් කොටස් නිකුත් කරලානේ ප්‍රාග්ධනය සපයාගන්නේ. ඒ නිකුත් කරන කොටස් ගන්න අයයි කොටස් හිමියන් කියලා අපි හඳුන්වන්නේ. ප්‍රාග්ධනය කොටස් නිකුත් කරලායි සපයාගන්නේ. ලාභ අයිතිය බෙදියනවා වගේම ලාභ සමාගමක බෙදී යාමක් වෙනවා. වගකීම සීමිතයි. නමුත් හැම සමාගමකම වගකීම සීමිත නැහැ කියන දේ අර කලින් කරපු සමාගම් වර්ගීකරණයෙන් ඔයාලට තේරෙන්නේ නැති. නීතිමය පුද්ගල භාවයක් නීතිය ඉදිරියේ ව්‍යාපාරයේ තනි පාර්ශවයක්, තනි පුද්ගලයෙක් විදිහට හඳුනා ගන්න පුළුවන් නොවු අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. අයිතිකරුවන්ගේ පැවැත්ම මත ව්‍යාපාරයේ පැවැත්ම තීරණය වෙන්නේ නැහැ කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම ලියාපදිංචි අනිවාර්යයි. කළමනාකරණය අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ සිද්ධ වෙනවා. තේරුණානේ? දැන් අපි සමාගම් වල වාසි අවාසිදායක තත්ත්වයන් සලකා බලමු. අපි දන්නවා සමාගමක් Tamanට අවශ්‍ය ප්‍රාග්ධනය කොටස් නිකුත් කරලා සපයගන්නේ. මේ නිසා වැඩි ප්‍රාග්ධනයක්, සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් දක්වා ඒගොල්ලන්ට යන්න පුළුවන්. ඒ වගේම අලාභය ගත්තොත් බෙදී යාමකට ලක් වෙනවා. සමාගමක් නිසා වැඩි පාර්ශවයන් ප්‍රමාණයක් ඉන්න නිසා නීතිමය පුද්ගල භාවයක් තියෙනවා. නීතිය ඉදිරියේ ගිහිල්ලා ව්‍යාපාරයේ නමින් කටයුතු කරන්න පුළුවන්. වැඩ කටයුතු කරගන්න පුළුවන්. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. අයිතිකරුවන්ගේ පැවැත්ම මත ව්‍යාපාරයේ රැඳෙන්නේ නැහැ. වාසියක්.
ඒ වගේම කළමනාකරණය කියන දේ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ සිද්ධ වෙන්නේ. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලයක් වෙනම ඒ සඳහා තෝරාගත් පිරිසක් ඉන්නවා. ඒ නිසා කළමනාකරණය වඩාත් කාර්යක්ෂමයි. තවත් වාසියක් සමාගම් යටතේ දැක ගන්න පුළුවන්. සමාගම් වලදී අවාසිදායක පැත්ත තමයි සමාගමක අයිතිය, අයිතිය හා ලාභය. ඔය යන දෙකම බෙදී යාමකට ලක් වෙනවා. එතකොට අයිතිය කියන්නේ එක් පාර්ශවයකට ව්‍යාපාරය තුල සිදු කරන්න පුළුවන් බලපෑම අවම වීමක් වෙනවා ලාභයත් එක්ක. තව ටිකක් ගත්තාම නීතිමය බලපෑම. අපි දන්නවා සමාගමක් ගත්තාම ලියාපදිංචි අනිවාර්යයි. ලියාපදිංචි අනිවාර්යයි කියන්නේ නීතිමය බලපෑම සාපේක්ෂව ඉහළයි. මෙන්න මේ වගේ අවාසිදායක තත්ත්වයන් සමාගමක දැක ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ව්‍යාපාර සංවිධානය තමයි සමූපාකාර. සමූපාකාරයක් කියන්නේ මොකක්ද? සමූපකාරයක් කිව්වේ කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීමේ අරමුණින් ස්වේච්ඡාවෙන් එක් වූ පුද්ගල කණ්ඩායමක්, පුද්ගල සමූහයක් විසින් පවත්වාගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දැක ගන්න පුළුවන් ව්‍යාපාර සංවිධාන විශේෂයක් තමයි සමූපකාර කියලා හැඳින්වුවේ. අපි දන්න හොඳම උදාහරණය තමයි මේ සඳහා සනස සමූපකාර ණය දෙන සමිතිය. ඊට අමතරව විවිධ සේවා සමූපාකාර සමිතිය, ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සමූපාකාර සමිතිය දැක ගන්න පුළුවන්. මේකේ ලක්ෂණ වලට ගියොත් සමූපකාරයක අයිතිකරුවන් අවමේ 10යි. අවමේ 10යි උපරිමේ සීමාවක් නැහැ. ප්‍රාග්ධනය ගත්තාම සමූපකාරයේ ඉන්න සමාජිකයන් විසින් ලබා ගන්නා මුදල් හරහා තමයි ප්‍රාග්ධනය සපයා ගැනීම සිද්ධ වෙන්නේ, සමාජික මුදල්. ඊට පස්සේ ගත්තාම ලාභ සමාජිකයන් සමිතියත් එක්ක සමූපකාරයත් එක්ක ගනුදෙනු කරන ප්‍රමාණය මත ලාභ හිමි වෙනවා. ඒ විදිහට බෙදෙන ලාභ වලට අපි කියන අනුග්‍රාහක ප්‍රතිගිවීම් කියලා. වගකීම් ගත්තාම බොහෝ විට සීමිත වගකීමක් තමයි මේ තුල දැක ගන්න වෙන්නේ. ඒ වගේම නීතිමය පුද්ගල භාවයක් තියෙනවා. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ලියාපදිංචිය ගත්තාම 1972 අංක 5 දරන සමූපාකාර සමිති පනත 1972 අංක 5 දරන සමූපාකාර සමිති පනත යටතේ තමයි සිද්ධ වෙන්නේ. මේ තමයි සමූපාකාර කියන ව්‍යාපාර සංවිධානයේහි ප්‍රධාන ලක්ෂණ. සමූපකාර කියන ව්‍යාපාර සංවිධානය ගත්තාම මේ සමූපකාර ව්‍යාපාර සංවිධානයේ කිසියම් ප්‍රතිපත්ති කිහිපයක් මත පදනම් වෙමින් තමයි ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. ඒ ප්‍රතිපත්ති තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන එක, ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වයක් තියෙන එක, ඒ වගේම සමාජිකයන්ගේ සාමූහික අයිතියක් තියෙන එක, ඒ වගේම පොදු අවශ්‍යතා හා අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම. මෙන්න මේවා තමයි සමූපකාරයක ප්‍රතිපත්ති විදිහට දැක ගන්න පුළුවන්. මේ ටිකක් මතක තියාගන්න. මේ මත පදනම් වෙමින් තමයි මේ සමූපකාර කියන ව්‍යාපාරයේ කටයුතු වෙන්නේ. ඊළඟට අපි සමූපකාර ව්‍යාපාරයක වාසි අවාසි ගැන කතා කරන්න. සමූපකාර ව්‍යාපාරය ගත්තාම දැක ගන්න පුළුවන් ප්‍රධානතම වාසියක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන්නේ. ඒ වගේම සමාජිකයන්ගේ සුබ සාධනය අරමුණු කරගෙන කටයුතු කරනවා. ආර්ථික ප්‍රතිලාභ විවිධාකාරයෙන් සමාජිකයන්ට බෙදා හැරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය සමූපකාර සඳහා හිමි වෙනවා. මේ තමයි ප්‍රධානතම වාසි. අවාසිදායක පැත්තට ගියාම ප්‍රාග්ධනීය සීමිත වීම කියන අවාසිදායක තත්වය හා මේ කතා කරපු ප්‍රතිපත්ති මත මෙතනින් ඔබට ගිහිල්ලා කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මේ මත පදනම් වෙමින් කටයුතු කිරීම. මෙන්න මේ වගේ අවාසිදායක තත්වයක් සමූපකාරයක දැක ගන්න පුළුවන්. මෙන්න මේ කියන්නේ සමූපාකාර ව්‍යාපාර සංවිධානය ගැන කතා කරද්දී ඒත් එක්කම එන තවත් ව්‍යාපාර සංවිධාන විශේෂයක් තමයි සමිති කියන්නේ. සමිතියක් කියන්නේ සමූපකාරයක් වගේමයි. සමූපකාරයක් වගේම සුබ සාධනයේ අරමුණින් තමයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම පුණ්‍ය කටයුතු, ඒ වගේම ප්‍රජා කටයුතු, ඒ වගේම
සමාජ ශුභ සාධන අරමුණු කරගැනීමේ කටයුතු කරන තවත් එක් ව්‍යාපාර සංවිධාන විශේෂයක්. උදාහරණ විදිහට හොඳම දේ තමයි ගමේ තියෙන මරණාධාර සමිතිය. මේකත් මේ යට තියෙන මේ සමුපකාර ව්‍යාපාරයේ තියෙන ලක්ෂණ දැක ගන්න බැහැ. නමුත් ඒ වගේ ව්‍යාපාරයක් විදිහට දක්වන්න පුළුවන්. මේ වෙනකන් කතා කරේ අපි අයිතිය පෞද්ගලික අංශය සතු වන ව්‍යාපාර සංවිධාන ගැන. දැන් අපි කතා කරන්න යන්නේ රාජ්‍යාංශීය සතු අයිතිය පවත්නා ව්‍යාපාර සංවිධාන කිහිපයක් ගැන. ඒ අතරින් මම මුලින්ම තෝරගන්නේ රාජ්‍ය සංස්ථා ගැන. හොඳම උදාහරණයක් තමයි රාජ්‍ය සංස්ථාවකට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව. හරි. රාජ්‍ය සංස්ථාව කියන්නේ මොකක්ද? රාජ්‍ය සංස්ථාවක් කියන්නේ කිසියම් පොදු හෝ විශේෂිත පනතක් යටතේ ලියාපදිංචි කරන ලද. එතකොට ඒක සමාගම් පනත නොවන වෙනත් පනතක් වෙන්න ඕනි. පූර්ණ අයිතිය හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජයේ සතු වන. ඒ කියන්නේ අයිතිය සම්පූර්ණයෙන්ම වෙන්න පුළුවන්, අයිතියෙන් වැඩි කොටසක් වෙන්න පුළුවන් තියෙන රජයේ සතුවයි. ඒකෙන් කියවෙනවා සමහරක් අවස්ථාවන්හිදී පෞද්ගලික අංශය සතුවත් අයිතියෙන් කොටසක් තියෙන්න පුළුවන්. ඒ වගේම රජය විසින්ම පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ පාලනය වන ව්‍යාපාර සංවිධාන විශේෂයක් තමයි අපි මේ රාජ්‍ය සංස්ථා කියලා හඳුන්වන්නේ. ඒ වගේ ලක්ෂණ බැලුවොත් අයිතිය අපි කිව්වා වගේ පූර්ණ වශයෙන් හෝ අයිතින් වැඩි ප්‍රමාණයක් තියෙන රජයේ සතුවයි. ප්‍රාග්ධනය රජයක් විසින් ප්‍රාග්ධනය සම්පාදනය කරනවා. ඊට අවශ්‍ය වෙන්කිරීම් අයවැය හරහා සිද්ධ කරනවා. ලාභය ගත්තාම මේ උපේන ලාභය මහජනතාව අතර ලාභයෙන් කොටසක් මහජනයා අතර බෙදා හැරීමක් සිද්ධ වෙනවා. ඒකාබද්ධ අරමුදලට ලාභයෙන් කොටසක් වෙන් කිරීම හරහායි. ඒ වගේම වගකීම අසීමිතයි. මම කිව්වා රාජ්‍ය සංස්ථාවක සම්පූර්ණ අයිතිය හෝ අයිතින් වැඩි ප්‍රමාණයක් තියෙන රජයේ සතුව කියලා. ඇතැම් අවස්ථාවන්හිදී පෞද්ගලික අංශයේ සතුව අයිතිය තියෙන්න පුළුවන්. රාජ්‍යාංශයේහි පැත්තෙන් ගත්තාම මේ රජයේ සතු කොටසේ තමයි වගකීම අසීමිත, පෞද්ගලික අංශයේ වගකීම සීමිතයි. පෞද්ගලික අංශය ඉන්නවා නම්. ඒ වගේම නීතිමය පුද්ගල භාවයක් තියෙනවා, අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. මෙන්න මේවා තමයි රාජ්‍ය සංස්ථාවක දැක ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ. දැන් අපි බලමු රාජ්‍ය සංස්ථාවල වාසි අවාසි. ප්‍රධානතම වාසියක් තමයි අත්‍යවශ්‍ය සේවා සම්පාදනයට යොදාගත හැකි කිරීම. අත්‍යවශ්‍ය සේවා කියන්නේ ජලය, විදුලිය වගේ දේවල්. තවත් වාසියක් තමයි පෞද්ගලික අංශයේ විතරක් යෙදෙන්නේ නැත්නම් ව්‍යාපාර ක්ෂේත්‍ර තියෙනවා. මෙන්න මේ ක්ෂේත්‍ර වලට මෙදිහත් වෙලා හොඳ තරගයක් දෙන්න පුළුවන් වීම. පෞද්ගලික අංශයට හොඳ තරගයක් දෙන්න පුළුවන්. මෙන්න මේ පෞද්ගලික අංශයේ යෙදෙන ව්‍යාපාර වලට මෙදිහත් වෙලා හොඳ තරගයක් දෙන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකා ගමන මණ්ඩලයේ පිහිටවීම. හරිනේ. ඊට පස්සේ තවත් වාසියක් විදිහට ලාභයේ මහජනයා සතු වීම ගන්න පුළුවන්. රාජ්‍ය සංස්ථාවල අවාසිදායක පැත්තට ගියාම තීරණ ගැනීමේදී ස්වාධීනත්වයක් නැහැ කියන අවාසිය දැක ගන්න පුළුවන්. තීරණ ගද්දී ඒ තුල ස්වාධීනත්වයක් නැතිවීම, ඒ වගේම රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත්ව, රජයක් විසින් නිකුත් කරලා තියෙන මූල්‍යමය රෙගුලාසි වලට යටත්ව රාජ්‍ය සංස්ථාවලට කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේක අවාසියක්. ඊළඟ ව්‍යාපාර සංවිධාන විශේෂයේ විදිහට රාජ්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය දෙපාර්තමේන්තුව ගැන කතා කරමු. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් කියන්නේ උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය දෙපාර්තමේන්තුවකට උදාහරණයක්. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් කියන්නේ කිසියම් අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වෙන රජයේ ඍජු පාලනයට ලක්වන ආයතනයක් අපි හඳුන්වනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් කියලා. රාජ්‍ය දෙපාර්තමේන්තුව වල දැක ගන්න පුළුවන් ලක්ෂණ තමයි පූර්ණ අයිතිය රජයේ සතු වීම. මෙතන සම්පූර්ණයෙන්ම අයිතිය යන්නේ රජයටයි. ඒ වගේම ප්‍රාග්ධනය රජයක් විසින් සපයනවා, ඊට අවශ්‍ය වෙන් කිරීම අයවැයක් හරහා සිද්ධ කරනවා. ලාභය රජයට අලාභයක් වුණොත් ඒකත් රජය විසින් බාර ගන්නවා. වගකීම ගත්තාම අසීමිත වගකීමක් තියෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු වලට. ඒ වගේම නීතිමය පුද්ගල භාවයක්. ඇත්තටම රාජ්‍ය දෙපාර්තමේන්තු වල නීතිමය පුද්ගල භාවය කියන්නේ අදාළ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ නිල නාමයයි. ඒ යටතේ තමයි කටයුතු කරන්න වෙන්නේ. ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් තියනවද නැද්ද යන්න කිව්වොත් රජයේ අභිමතය මත තමයි
අඛණ්ඩ පැවැත්මක් තියනවද නැද්ද යන වගේ තීරණය වෙනවා. රජයේ අභිමතය පරිදි පැවැත්ම තීරණය වෙනවයි කිව්වොත් වඩා නිවැරදි. රාජ්‍ය දෙපාර්තමේන්තු වල වාසි අවාසි ගැන කතා කරොත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා සැපයීම සඳහා රාජ්‍යංශයේ මැදිහත් වීම එක්තරා විදිහක වාසියක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය කරන, ඒ වගේම දිගු කාලීන වූ ව්‍යාපෘති සඳහා මැදිහත් වීම තවත් වාසියක් විදිහට ගන්න පුළුවන් රාජ්‍ය දෙපාර්තමේන්තු වල වාසියක් එක. ඒ වගේම විශාල සේවක පිරිසක් රාජ්‍ය දෙපාර්තමේන්තුවක සේවයෙහි නියත වෙනවා. එතකොට මේ විශාල සේවක පිරිසක් කියන්නේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් එතනින් ජනනය වෙනවායි කියන එක. ඒ නිසා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් මේ හරහා ජනනය වීම වාසියක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ජනතාවගේ සුබ සාධනය උදෙසා ලාභ අපේක්ෂාවෙන් තොරව කටයුතු කිරීමත් එක්තරා වාසියක්. අවාසිදායක පැත්තට ගියොත් රාජ්‍ය මූල්‍ය නීති රීති ආයතන සංග්‍රහය වගේ විවිධ චක්‍ර ලේඛන වලට අනුකූල වෙමින් කටයුතු කරන්න සිද්ධ වෙන එක. ඒ හරහා තීරණ ගැනීමේ ස්වාධීනත්වයට කිසියම් බලපෑමක් එල්ල වෙන එක අවාසිදායක තත්ත්වයක් විදිහට සැලකන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය රාජ්‍යංශය ගත්තාම අපේ රටේ රාජ්‍යංශය ගත්තාම නිරත වෙන සේවකයන් සාපේක්ෂව ඉහළයි. ඒ නිසා අමතර ශ්‍රම පිරිවැයක් ඒ වෙනුවෙන් එක අමතර වියදමක් විදිහට රජයට දරන්න සිද්ධ වෙනවා. ඒකත් අවාසිදායක පැතිකඩක් විදිහට දකින්න පුළුවන්. හරි. මේ වෙද්දී අපි ව්‍යාපාර සංවිධාන කිහිපයක්ම පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන කිහිපයක්ම ඒ වගේ ලක්ෂණ වාසි අවාසි ආශ්‍රය කරගනිමින් කතා කරා. දැන් කතා කරන්න යන්නේ අපි කතා කරන්නේ ව්‍යාපාර සංවිධාන කිහිපයක් ඊට අමතරව තව ව්‍යාපාර සංවිධාන තියෙනවා. මෙන්න මේ තියෙන ව්‍යාපාර සංවිධාන අතරින් කිසියම් ව්‍යාපාරයක නැත්තම් මොන ව්‍යාපාරයේද නියැලෙන්නේ කියන දේ තීරණය කිරීමේදී සලකා බලන්න ඕනේ කරුණු කාරණා ගැන දැන් කතා කරන්න යන්නේ. ඒ තමයි යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී ඉවහල් වෙන කරුණු. මූලික වශයෙන් ප්‍රධාන දේවල් තුනක් ගැන අපි සලකා බලන්න අවශ්‍යයි. ඒ තමයි ව්‍යාපාරයේ අරමුණ. කිසියම් යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් තෝරාගද්දී මොන වගේ අරමුණක් ඇතිවද ව්‍යාපාරය කටයුතු කරන්න යන්නේ? පරිමාණය හා කළමනාකරණය කරන්නේ කවුරුන්ද? මෙන්න මේ කාරණා තුන ඔස්සේ යමින් අපිට යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් තෝරා ගන්න පුළුවන්. අරමුණ අනුව ගත්තොත් අපි කතා කරා ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය. අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන්. ඒ වගේ මෙතනත් අපි සලකා බලනවා හොඳ ව්‍යාපාරයක් යෝග්‍ය ව්‍යාපාරයක් පටන් ගන්න යද්දී මොකක් අරමුණු කරගනිමින්ද අපි මේක පටන් ගන්න ඕනේ? ලාභය අරමුණු කරගෙනද අපි මේක පටන් ගන්න ඕනේ? එහෙමත් නැත්නම් සුබ සාධනය අරමුණු කරගෙනද මේක පටන් ගන්න ඕනේ? ඒ අරමුණ අනුව අපි ව්‍යාපාරය තීරණය කරන්න පුළුවන්. පරිමාණය ගත්තාම සුළු පරිමාණ සුළු හෝ මධ්‍ය කියලා ගන්න පුළුවන්. සුළු පරිමාණ ව්‍යාපාරයක්ද මහා පරිමාණ ව්‍යාපාරයක්ද? අයිතිකරුගේ මූල්‍ය ශක්තිය, ව්‍යාපාරයට අවශ්‍ය සම්පත්, ඒ වගේම දැනුම, කුසලතා මෙන්න මේ වගේ දේවල් මුලින්ම ව්‍යාපාරයක් පටන් ගද්දී සාපේක්ෂව අවමයි. අන්න ඒ වගේ අවස්ථාවකදී සුළු පරිමාණ ව්‍යාපාරයක් පටන් ගන්න එක තමයි හොඳ. ඊට පස්සේ අයිතිකරුගේ මූල්‍ය ශක්තිය වර්ධනය වෙද්දී සම්පත් ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් සපයා ගැනීම හැකියාව වැඩි වෙද්දී අයිතිකරුගේ අත්දැකීම් කුසලතා වැඩි වෙද්දී මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ ව්‍යාපාරයක් පටන් ගද්දී මොකක්ද මොන වගේ පරිමාණීය ව්‍යාපාරයකින්ද ව්‍යාපාරය පටන් ගන්න ඕනි කියන දේ සලකා බලන්න අවශ්‍යයි. ඒ වගේම කළමනාකරණය කරන්නේ කවුරුන්ද? අපි දන්නවා කළමනාකරණය කියන්නේ ව්‍යාපාරයේ සම්පත් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මෙන්න මේ කාරණා සිද්ධ කරන්නේ අයිතිකරු තනිවමද එහෙමත් නැත්නම් කීප දෙනෙක් එකතු වෙලාද කියන කාරණාව මතත් යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් අපිට තෝරා ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා පාවිච්චි කරලා අපිට හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න ආරම්භ කරන්න පුළුවන් වෙනවා. ව්‍යාපාර සංවිධාන කියන පාඩම යටතේ තියෙන අවසාන කොටසයි මේ. මේ යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක ලියාපදිංචි කිරීමේ, ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ පියවර. ඒක පුද්ගල ව්‍යාපාරයක් අපි දන්න ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. නමුත් අයිතිකරුගේ සම්පූර්ණ නමේ කොටසක් දාලා පවත්වාගෙන ගියත් ලියාපදිංචි කරන්න ඕනේ. ඒකයි කියන්නේ
අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙන යම් ආකාරයකින් නම් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ ලියාපදිංචි කරන්න ඕනේ. මේ ලියාපදිංචිය ව්‍යාපාරය පටන් අරගෙන දින 14ක් ඇතුළතදී සිද්ධ කරන්න අවශ්‍යයි. ලියාපදිංචි සිද්ධ වෙන්නේ ව්‍යාපාර නාම ආඥාපනතට අනුවයි. ඒ සඳහා අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා මැදිහත් වෙනවා. ඊට අදාළ ක්‍රියාවලිය තමයි මම මේ මෙතනින් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචියට දාලා පියවරයක්. ප්‍රධාන වශයෙන් පියවර 3ක් දැක ගන්න පුළුවන්. පළවෙනි පියවර යටතේ අපි අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේ සඳහා වෙන ඇප්ලිකේෂන්ස් ලබා ගන්න ඕනේ. ඒ යටතේ ඒක පුද්ගල ව්‍යාපාරයක නාමයේ ලියාපදිංචි කිරීමේ අයදුම් පතයි ඊට අවශ්‍ය කාරණා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගැනීමට අවශ්‍ය ඒ ඇප්ලිකේෂන් එකයි මේ හරහා අපි ලබා ගන්න අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලබා ගැනීම යටතේ ඒ දෙක තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අදාළ ගාස්තුවත් එක්ක මේ ලියාපදිංචි කිරීම සඳහා කිසියම් ගාස්තුවක් අය කරන ඒ අදාළ ගාස්තුවත් එක්ක ඇප්ලිකේෂන් ෆෝම්ස් හරියට සම්පූර්ණ කරලා බහර දෙන්න තියෙන්නේ. බහර දුන්නට පස්සේ ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීම සිද්ධ වෙනවා. මේ විදිහට ව්‍යාපාරයේ නාමයේ ලියාපදිංචි කරයි කියලා දෙන සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වෙනවා. තවත් වැදගත් කාරණාවක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ ව්‍යාපාරයේ ලියාපදිංචි වීමක් නෙවෙයි ව්‍යාපාරයේ නම ලියාපදිංචි වීමයි. ඒ කියන්නේ ව්‍යාපාරයක් ලියාපදිංචි වුණා නම් නීතිමය පුද්ගල භාවයක් හිමි වෙනවා. හැබැයි මෙතන නමනේ ලියාපදිංචි කරන්නේ. ඒ නිසා ඒක පුද්ගල ව්‍යාපාර වලට නීතිමය පුද්ගල භාවයක් නැහැ කියලා අපි ඉගෙන ගත්තා. අපි කතා කරා තනි පුද්ගල ව්‍යාපාරයක ලියාපදිංචි සිද්ධ වෙන්නේ ව්‍යාපාරයේ නාමය. ව්‍යාපාරයේ නමයි ලියාපදිංචි වෙන්නේ. මේ විදිහට ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම හරහා තනි පුද්ගල ව්‍යාපාරයකට ලැබෙන වාසි කිහිපයක් ගැන දැන් අපි කතා කරමු. මේ තමයි අනන්‍යතාවයක් හිමිවීම. ඒ කියන්නේ ව්‍යාපදිංචිය මත ව්‍යාපාරයටම කියලා නමක් තියනයි කියන අනන්‍යතාවය ලැබෙනවා. නාමයේ අයිතිය තහවුරු වීම. ව්‍යාපාරයේ නම ලියාපදිංචි කරලායි තියෙන්නේ. ඒ නිසා ව්‍යාපාරයේ අයිතිය වඩාත් තහවුරු වීමකට ලක් වෙනවා. රාජ්‍ය දිරිගැන්වීමට සුදුසු වීම. ලියාපදිංචි කරලා තියෙන නිසා මේ රාජ්‍ය දිරිගැන්වීම ලබා ගන්න සුදුසුකමක් වෙනවා. ඒ ලියාපදිංචි සුදුසුකමක් වෙනවා. ණය ලබා ගැනීමේදී පහසු වීම ලියාපදිංචි කරපු ව්‍යාපාරයක් කියන විශ්වාසය තබන්න පුළුවන් ව්‍යාපාරයක්. අන්න ඒ සඳහා අන්න ඒ වගේ ව්‍යාපාරවලට ණය ලබා ගද්දී පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ව්‍යාපාර සංවිධාන කියන පාඩම මේ විදිහට අපි අවසන් කරනවා. සාපේක්ෂ වශයෙන් දිග පාඩමක්. ඒ වගේම විභාගයේදී වඩාත් ප්‍රශ්න ඇසීමේ නැඹුරුතාවයක් තියෙන පාඩමක්. ඉතින් මේ වීඩියෝස් දෙක පුරාවටම මේ සඳහා මම සාරාංශගත දැනුමක් ඔයාලට ලබා දුන්නා. මෙතන එහාට අපිට කතා කරන්න තියෙන්නේ ගිණුම්කරණයේ හැඳින්වීම හා ආශ්‍රිත කොටස්. ගිණුම්කරණයේ පදනමේ ඉඳලා අපිට කතා කරන්න තියෙනවා. ඉතින් ඒ සඳහාත් හොඳ ලේසි ඒ වගේම පැහැදිලි වීඩියෝ එකක් ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට මම නවතිනවා. සුබ දවසක්.